ආයිබෝවන් 2020 උසස් පෙළ ඔබ වෙනුවෙන්ම නොමිලේ පැවැත්වෙන දින 100 වැඩසටහන පිළිබඳව පොඩි හැඳින්වීමක් මම කරලා ඉන්නම් මුලින්ම. මේ වැඩසටහන හරහා ඔබට භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සියලුම විෂය කොටස් නැවත මතක් කරගන්න, ප්‍රශ්න කරන්න අවස්ථාව හම්බ වෙනවා. මුලින්ම මම ඒ දවසට අදාළ විෂය කොටස් සාකච්ඡා කරලා MCQ ප්‍රශ්න 2000 සිට 2020 දක්වා සාකච්ඡා කරනවා. මෙතනදී ඔයාට තියෙන ගැටලු निराකරණය කරගන්න පුළුවන් වගේම තවදුරටත් මොන හරි ගැටලු තියෙනවා නම් අපේ Telegram group එකට සම්බන්ධ වෙලා ඒ ගැටලු අපිත් එක්ක කතා කරන්න පුළුවන්. අපි වැඩ කරන්නේ working plan එකකට. working plan එකේ PDF එක ඔයාලට ලබා ගන්න අවශ්‍ය නම් මේ වීඩියෝ description එකේ තියෙන link එක හරහා ගිහිල්ලා ඒක download කරගන්න පුළුවන්. මේ ඉතුරු වෙලා තියෙන කෙටි කාලය තුල එක විනාඩියක්වත් මිස් කරන්න නැතුව හොඳට වැඩ කරලා හොඳ ප්‍රතිඵලයකට යන හැමෝම අදිෂ්ඨාන කරගන්න. දින 100 වැඩසටහනේ දෙවැනි දවස විදිහට අද අපි සාකච්ඡා කරනවා ඇල්කේන, ඇල්කීන, ඇල්කයින වල ප්‍රතික්‍රියා සාරාංශය සහ මේ ආශ්‍රයෙන් ආපු බහුවර්ණ ප්‍රශ්න. එතනට එන කලින් ඕගනික් වල යෙදෙන වචන කිහිපයක් පැහැදිලි කරගෙන යමු. නියුක්ලියෝෆයිල, ඉලෙක්ට්‍රෝෆයිල, නියුක්ලියෝෆිලික ආදේශ, ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ, නියුක්ලියෝෆිලික ආකලන, ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. මෙන්න මේ වචන මොනවද කියලා ඉස්සෙල්ලා පැහැදිලි කරගෙන යමු. ඉස්සෙල්ලා ඉලෙක්ට්‍රෝෆයිල මේ ඉලෙක්ට්‍රෝෆයිල කියන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝෆයිල කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌන, ඉලෙක්ට්‍රෝන අඩු මූල ද්‍රව්‍ය නැත්නම් සංයෝග. දැන් මම ගත්ත මොකක් හරි කාබු කැටයනයක්. මෙන්න මෙහෙම එකක්. මෙතනින් H එකක් තියෙනවා, මෙතනින් H එකක් තියෙනවා, මෙතනින් H එකක් තියෙනවා. මෙතන තියෙන H එක මම මෙහෙම ගලවනවා. ගැලුවම මොකද වෙන්නේ? මෙයා මෙහෙම කාබු කැටයනයක් බවට පත් වෙනවා. එතකොට මෙයා ධන ආරෝපණයක්. ධන ආරෝපණය සහිත සංයෝගයක්. දැන් මට මෙහෙම NO2+. ඒ එක ඒව අපිට ගන්න පුළුවන්. මේ විදිහට ධන ආරෝපණය සහිත ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග ඉලෙක්ට්‍රෝෆයිල විදිහට අපිට සලකන්න පුළුවන්. ධන ආරෝපණයක් තියෙන්න ඕනේ නැහැ. උදාසීන ඉලෙක්ට්‍රෝෆයිලක් තියෙනවා. හරි. ඒතකොට අපි පොදු එළුවට දාගන්න ඕනේ ඉලෙක්ට්‍රෝෆයිලයක් කියනෝ ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග වේ. ඊළඟට නියුක්ලියෝෆයිල නියුක්ලියෝෆයිලයක් කියන්නේ මොකක්ද? නියුක්ලියෝෆයිලයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන එයාට වැඩිපුර තියෙනවා. එයා කැමති න්‍යෂ්ටියකට බැඳෙන්න. න්‍යෂ්ටිය නියුක්ලියෝෆිලික්. එහෙම මතක තියාගන්න. නියුක්ලියෝෆයිල කියන්නේ න්‍යෂ්ටිකාමී ද්‍රව්‍ය. මම මෙහෙම ගත්තොත් මේවල CN-. මෙයාගේ ඍණ ආරෝපණයක් තියෙනවා. මෙයා බලන්නේ හැමදෙස්සම ගිහිල්ලා මොකක් හරි ධනාරෝපිත දෙයක් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම අපිට ගන්න පුළුවන් Br-, Cl-. මේ වගේ අපිට එක එක සංයෝග තියෙනවා. දැන් ඉස්සරහට කතා කරපු ප්‍රතික්‍රියාවල තියෙනවා. මේ තියෙන ඉලෙක්ට්‍රෝෆයිල සහ නියුක්ලියෝෆයිල අතර වෙනස. ඉලෙක්ට්‍රෝෆයිලයක් නම් එයාට අඩු මොනවද? ඉලෙක්ට්‍රෝන. නියුක්ලියෝෆයිලයක් නම් එයා කැමති න්‍යෂ්ටියකට සම්බන්ධ වෙන්න. ඔක දැන් ඔලුවට දාගන්න. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන, ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ, නියුක්ලියෝෆිලික ආකලන, නියුක්ලියෝෆිලික ආදේශ. ආකලන සහ ආදේශ ප්‍රතික්‍රියා අතර වෙනස මොකක්ද? ආකලන සහ ආදේශ ප්‍රතික්‍රියා මෙහෙමයි. ආකලන ප්‍රතික්‍රියාවකදී වෙන්නේ මොකක් හරි දෙයක් තියෙනවා. එහෙම දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න. එහෙම දෙන්නෙක් ඉන්නවා. තව කෙනෙක් මෙයාට එකතු වෙන්න එනවා. හරිද? මෙහෙම දෙන්නෙක් ඉන්නවා, තව කෙනෙක් එකතු වෙන්න එනවා. ආවට පස්සේ මේ තුන් දෙනාම එකට ඉන්නවා. මෙම තුන් දෙනාම එකට ඉන්නවා. එහෙනම් අපි කියනවා මේ අණුවට මෙයා ආකලනය වුණා කියලා. මේ තිබ්බ දෙන්න වෙන් වෙන්නේ නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ දෙන්න එකතු වීමක් තමයි උනේ. තව එකක් හිතන්නකෝ මෙහෙම ඉන්නවා. තව කෙනෙක් සම්බන්ධයි මෙයාට. පිටින් එක්කෙනෙක් එනවා.
ඇවිල්ලා මොකද කරන්නේ? මෙයාට කියනවා බලය මම ඉන්නම් මෙයාත් එක්ක කියලා මෙයාව ගලවනවා. ගලවලා එයා සම්බන්ධ වෙනවා අර මෙයාත් එක්ක මෙච්චරලා හිටපු එක්කෙනා අයින් වෙලා යනවා. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? එක්කෙනෙක් වෙනකොට තව කෙනෙක් ඇවිල්ලා රිප්ලේස් වෙලා ආදේශ වෙලා මේ වගේ ප්‍රතික්‍රියාවලට කියනවා ආදේශ ප්‍රතික්‍රියා. අද කතා කරන්නේ ඇල්කේන ඇල්කීන ඇල්කයිනනේ. එතකොට මේ සියලු දේවල් අද හම්බෙන එකක් නෑ. හරි අපි බලමු ඊළඟට ආකරණ ආදේශ ප්‍රතික්‍රියා ආශ්‍රයෙන් ඇල්කේන ඇල්කීන ඇල්කයින වල ප්‍රතික්‍රියා සාරාංශයක්. මේ කොටසේදී මේ බෝඩ් එකේ සඳහන් කරලා තියෙන්නේ ගොඩක් දුරට ඒ කියන්නේ ආපු බහුවාර්ග ප්‍රශ්න වලින් 180කට වඩා ආපු ප්‍රතික්‍රියා ටික. ඒ කියන්නේ මේ ටිකම තමයි ආයි කරකව එන්නේ. මං සාරාංශයක් විතර මේ ගොඩනගලා තියෙන එක කාටරි අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. මයින්ඩ් මැප් එකක් විදියට ගොඩනගා ගන්න පුළුවන්. අපි දැන් මේ දීලා තියෙන ප්‍රතික්‍රියා ටික පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. මේ දීලා තියෙන ඇල්කයිනේට ඇල්කේනේ දක්වා නොයා ඇල්කීනේ නවත්ත ගන්න අවශ්‍ය නම් අපි ඒකට දානවා H2 පැලේඩියම් එක ෆීනෝලින් කියන සංයෝගය බේරියම් සල්ෆේට් සමග. මේක දැම්මට පස්සේ ඇල්කේනේ දක්වා නොයා මෙතනින් නවතිනවා. කෙලින්ම ඇල්කේනේට යන්න ඕන නම් ඒකට හයිඩ්‍රජන් නිකල් දාලා කෙලින්ම ඇල්කේනේ දක්වාම ප්‍රතික්‍රියාව ගෙනියන්න පුළුවන්. ඒත් එක්කම මේ අග්‍රස්ත හයිඩ්‍රජන් කියලා මේකට කියන්නේ අග්‍රස්ත හයිඩ්‍රජන් නැත්නම් ඇල්ෆා හයිඩ්‍රජන් නැත්නම් ආම්ලික හයිඩ්‍රජන් තියෙන කාබන් වලට මේ සෝඩියම් දැම්මට පස්සේ හයිඩ්‍රජන් එක ගැලවිලා ඉවත් වෙලා ඒකට සෝඩියම් සම්බන්ධ වෙනවා. ඒත් එක්කම සෝඩියම් ඇමයිඩ් සෝඩා ඇමයිඩ් දැම්මට පස්සේ මේ සෝඩියම් එක සම්බන්ධ වෙලා හයිඩ්‍රජන් එකත් එක්ක මේ NH2 සෙට් වෙලා ඇමෝනියා වායුව පිට වෙනවා. ඒත් එක්කම මේකට ඇමෝනිය සිලෝ නයිට්‍රේට් ඇමෝනියා සමග මිශ්‍ර කරපු සිලෝ නයිට්‍රේට් දැම්මට පස්සේ සිල්ලෝ අවක්ෂේපයක් විදිහට දැන් ඇල්කීනෝන් ප්‍රතික්‍රියා සාරාංශය පොඩ්ඩක් කතා කරමු. HBr ආකලනය කරොත් මෙතන CH3 CH2Br මේ එක කාබන් පරමාණුවට හයිඩ්‍රජන් උත් අනෙක් කාබන් පරමාණුවට Br උත් සම්බන්ධ වෙනවා. Br2 ආකලනය කරොත් එක කාබන් පරමාණුවකට බ්‍රෝමීන් අනිත් කාබන් පරමාණුවට ඒ හා සමාන බ්‍රෝමීන් එකක් සම්බන්ධ වෙනවා. ඒත් එක්කම ධනක සල්ෆියුරික් සමග Hd2+ උත්ප්‍රේරකය දැම්මට පස්සේ ඇල්ඩිහයිඩයක් නැත්නම් කීටෝනයකට මේ යවන්න පුළුවන් මේක කාබන් පරමාණු දාමය අනුව. ඒත් එක්කම සාන සල්ෆියුරික් සමග ජලය දැම්මට පස්සේ ඒ කියන්නේ පියවර දෙකක්. පළවෙනියටම සාන සල්ෆියුරික් දාලා දෙවෙනියට ජලය දැම්මට පස්සේ අපිට පුළුවන් මේකෙන් ඇල්කොහොලයක් නිර්මාණය කරගන්න. පොටෑසියම් පර්මැංගනේට් ක්ෂාරීය මාධ්‍යයේදී OH- සමග දැම්මට පස්සේ අපිට මේකෙන් ඩයෝලයක් නිර්මාණය කරගන්න පුළුවන්. ප්‍රතික්‍රියා සාරාංශය හරි. මේකේ අර නිතරම අහන බහුවර්ග පොයින්ට්ස් තියෙනවා. ඇල්කීනයක් සහ ඇල්කයිනයක් නිතරම දක්වන ප්‍රතික්‍රියා වර්ගය මොකක්ද? නිතරම දක්වන ප්‍රතික්‍රියා වර්ගය තමයි ඉලෙක්ට්‍රෝපිලික ආකලන. ඉලෙක්ට්‍රෝපිලික ආකලන. ඉලෙක්ට්‍රෝපිලික ආකලන ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන්නේ මේ ඇල්කීනේ හෝ ඇල්කයිනේ අඩංගු ද්විත්ව බන්ධනයේ හෝ ත්‍රිත්ව බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් මේ Br2 අණුවට පහර දෙනවා. දැන් Br2 අණුව මොකද්ද? සම පරමාණුක අණුවක්. සම පරමාණුකයි. හැබැයි මෙහෙම ද්විත්ව බන්ධනයක් තියෙද්දි මේ Br මොකද වෙන්නේ? මෙතන පොඩ්ඩක් ධන වෙනවා, මෙතන පොඩ්ඩක් ඍණ විදිහට ආරෝපණය වෙනවා. ඒ මොකද මේ ඉලෙක්ට්‍රෝන වලින් ද්විත්ව බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් මෙයාට පහර දෙනවා. මේ පහර දීමෙන් පස්සේ සෑදෙන වේගය මම අල්ලලා පෙන්නනවා. මෙතන නිර්මාණය වෙන්නේ CH2 මෙතන තිබි ද්විත්ව බන්ධනය නැති වෙලා යනවා. ඒ වෙනුවට මෙතනින් මෙහෙම අර Br පරමාණු මෙන්න මෙයා සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වුණාට පස්සේ කාබන් වල බන්ධන හතර හරි හදලා බලන කාබන් වල බන්ධන හතර හරි මෙතන ධන ආරෝපණයක් ඉතුරු වෙනවා. ඊට පස්සේ දැන් මෙයා නැහැ. ඔය බන්ධනේ කරනවා. මෙයා මොකද කරන්නේ? ඇවිල්ලා මෙයාට හේතු වෙනවා. මෙයාට සම්බන්ධ වුණාට පස්සේ මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙයාට දීලා මේ අණුව ස්ථායී වෙනවා. CH2Br CH2Br මෙතන දැන් මේක ඉලෙක්ට්‍රෝපිලික ආකලනයක් කියලා කිව්වේ. මෙන්න මෙයා තමයි ඉලෙක්ට්‍රෝෆයිලය. ඉලෙක්ට්‍රෝෆයිලයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌණ කට්ටියන ඉලෙක්ට්‍රෝන අඩු අය. එතකොට මේ ඉලෙක්ට්‍රෝපිලික ආකලනයේදී ඉලෙක්ට්‍රෝෆයිලය ලෙස ක්‍රියා කරන්නේ කුමක්ද? Br මේක ධනායනය. එතකොට මේ ධනායනය ඇවිල්ලා මෙයාට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනවා කියන්නේ ආකලනය වෙනවා කියන එක. ආකලනය. එතකොට මේ ආකලන ප්‍රතික්‍රියාව අපි කියනවා ඉලෙක්ට්‍රෝපිලික ආකලන ප්‍රතික්‍රියාවක් කියලා. දැන් මෙහෙම අහන්න පුළුවන් ප්‍රශ්න 41 සිට 50 දක්වා තියෙන ප්‍රශ්නවල අර හරි වැරදි දාන එකේ ඇල්කීන සහ ඇල්කයින දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය වන්නේ කුමක්ද?
මොකක්ද ඉලෙක්ට්‍රෝපිලික ආකලන. දැන් මේකේ අපිකම මේක මේ ඇල්කීනයට බ්‍රෝමීන් නාකලනය වීමේ යාන්ත්‍රණයේදී ඉලෙක්ට්‍රෝ පයිල ලෙස ක්‍රියා කරන්නේ කුමක්ද මොකක්ද බR ධන අයනේ. MCQ වලට අහන තවත් පොයින්ට් එකක් MCQ පොයින්ට් එකක් තමයි මේ පැහැදිලි කරන්නේ. ගොඩක් ප්‍රශ්න මේ පරීක්ෂා කරලා තියෙනවා. මේ දීලා තියෙන සංයෝගවල මේ මැද්දින කාබන් වල ස්ථායීතාව අහන. ස්ථායීතාව වැඩි වෙන පිළිවෙලට අඩු වෙන පිළිවෙලට නැත්නම් වැඩිම ස්ථායීතාවක් තියෙන මොන කාබන්ටද එහෙම කියලා අහනවා. කොහොමද මේකේ ස්ථායීතාව ඔයගොල්ලෝ දැනගන්නේ? මේකේ ස්ථායීතාව දැනගන්න නම් ඔයා තේරුම් ගන්න ඕනේ මේ තියෙන CH3 කාණ්ඩ වලින් කරන්නේ මොකද්ද කියලා. CH3 කාණ්ඩය කියන්නේ ඇල්කිල් කාණ්ඩයක්. ඇල්කිල් කාණ්ඩයකට ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනවා කියලා අපි හිතනවා. ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන තැනක ඉඳන් ඉලෙක්ට්‍රෝන අඩුවෙන් තියෙන තැනට මෙහෙම තල්ලු කරනවා. නේ? මෙතනින් මෙහෙම තල්ලු කරනවා මෙයා ගාවට. මෙයාට. මෙයාට එහෙම තල්ලු කරන්න ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් කෙනෙක් නැහැ නේ. එතකොට මෙයා මොකද? ටිකක් වැඩිපුර ධනාරෝපිත. මම මෙහෙම ඊදලෙන් දාන්නම්කො ධනාරෝපිත බව මෙහෙම. මෙයා ඊට වැඩි චුට්ටක් අඩුයි. මෙයා එයාට දෙන්නෙක් දෙනවා. එහෙනම් එයාගේ අරට වැඩි අඩුයි. මෙයාගේ තුන් දෙනෙක්ම දෙනවා. එහෙනම් මෙයාගේ චුට්ටයි ධනාරෝපිත බව. එතකොට මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙන්න මෙයාගේ ස්ථායී බව වැඩි වෙනවා. එහෙනම් කාබෝකැටයනික ස්ථායීතාව කෙරෙහි බලපාන්නේ කුමන සාධකයේද? කාබෝකැටයනික ස්ථායීතාව කෙරෙහි බලපාන්නේ ඊට සම්බන්ධව පවතින ඇල්කිල් කාණ්ඩවල විශාලත්වය අඩු. දැන් මේකේ ඇල්කිල් කාණ්ඩ මේ තියෙන ඔක්කොම එච් විතරයි. මේකේ එක ඇල්කිල් කාණ්ඩයයි. මේකේ මෙහෙම තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. CH2 දැන් මෙහෙම තිබ්බ එක හිත. එහෙනම් මේක විශාල ඇල්කිල් කාණ්ඩයක්. එහෙනම් මේක තවත් මේක ස්ථායීතාව වැඩි වෙනවනේ. එතකොට මේකට අපි කියනවා එක ඇල්කිල් කාණ්ඩයක් නම් ප්‍රාථමික කාබෝකැටයනය, මේක ද්විතීක කාබෝකැටයනය, මේක තෘතීක කාබෝකැටයනය. මේ වගේම දැන් ඔළුව තියාගෙන ගියොත් විභාගේ දැක්ක ගමන් ඕනට ඒක ගොඩ දාගන්න පුළුවන්. අය හිතන්න දෙයක් නැහැ නේ. දැන් මේ කාබෝකැටයන කතාව ඊට පස්සේ අර ආම්ලික හයිඩ්‍රජන් අර කියන අග්‍රස්ත හයිඩ්‍රජන් කතාව. එතකොට ඒක ටක්කල් ඔළුවට ක්ලික් වෙනවා. හොඳට ඒක ඔළුවට දාගෙන ඉන්න. අන්තිම මොහොතේ හරි මේ වීඩියෝ එක බලන්න පුළුවන් වුණොත් ඔයාට ඒක හොඳ පිටිවහලක් ඒ මොකද ඇහෙන දකින දේ පොත කියවනවට වඩා ප්‍රයෝජනවත්. මේ විදිහට ඇල්කේන ඇල්කයින වල ප්‍රතික්‍රියා සාරාංශය ආශ්‍රයෙන් බහුවර ප්‍රශ්න ටික දැන් කරලා බලමු. මෙතනදී ආවරණය නොවුණු විෂය කොටස් එතනදී ආට අල්ලගන්න පුළුවන්. ඇසිටිලීන් ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් සමග අවක්ෂේපයක් ලබා දෙමින් ප්‍රතික්‍රියා කරන අතර එතිලීන් එසේ නොකරයි. පහත සඳහන් කුමන වගන්තිය මගින් මෙම වෙනස වඩාත්ම හොඳින් පැහැදිලි කෙරේද? ඇසිටිලීන් වල Ka අගය එතිලීන් වල Ka අගයට වඩා අඩුය. ඇසිටිලීන් වල Ka අගය එතිලීන් වල Ka අගයට වඩා වැඩිය. ඇසිටිලීන් වල කාබන් පරමාණු sp2 මුහුම්කරණය වී ඇති අතර එතිලීන් වල කාබන් පරමාණු sp මුහුම්කරණය වී ඇත. ඇසිටිලීන් වලට ඒක සංයුජ අයනයක් සෑදිය හැකි අතර එතිලීන් වලට සෑදිය හැකි ද්වි සංයුජ අයනයක් පමණි. එතිලීන් ඇසිටිලීන් වලට වඩා ජලීය ඇමෝනියා වල ද්‍රාව්‍ය වේ. වඩාත්ම හොඳින් පැහැදිලි කරන එක අහන්නේ. මෙතෙන්දී සමතුලිතතාව කොටසකුත් එනවා. ඉස්සෙල්ලාම මේ ඇසිටිලීන් සහ එතිලීන් කියන්නේ මොනවද කියලා ඔයා මතකෙට නගා ගන්න අවශ්‍යයි. ඇසිටිලීන් කියලා කියන්නේ කාබන් පරමාණු දෙකක් සහිත ඇල්කයිනේ. එතිලීන් කියලා කියන්නේ කාබන් පරමාණු දෙකක් සහිත ඇල්කීනේ. මේ ඇසිටිලීන් සහ එතිලීන් කියන දෙකේ වෙනස තමයි ඇසිටිලීන් වලට තියෙනවා ආම්ලික නැත්නම් අග්‍රස්ත හයිඩ්‍රජන් නැත්නම් ඇල්ෆා හයිඩ්‍රජන්. එතිලීන්ට එහෙම ආම්ලික නැත්නම් අග්‍රස්ත නැත්නම් ඇල්ෆා හයිඩ්‍රජන් දක්නට ලැබෙන්නේ නැහැ. මේ තියෙන ඇසිටිලීන් වලට ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් දැම්මට පස්සේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා මේ විදිහට සිල්වර් අවක්ෂේපයක් විතර මේක තැම්පත් වෙනවා. හැබැයි එතිලීන්ට ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් දැම්මම අපිට අවක්ෂේපයක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කරන්න නම් මෙතන ආම්ලික හයිඩ්‍රජන් එකක් තියෙන්න ඕනි. මෙතන ආම්ලික හයිඩ්‍රජන් එකක් නැති නිසා එයාට ප්‍රතික්‍රියා කරන්න බෑ. එහෙනම් ආම්ලික බව වැඩි කියන්නේ එයාගේ Ka අගය වැඩි කියන්නේ. ඒ අනුව ඇසිටිලීන් වල Ka අගය එතිලීන් වල Ka අගයට වඩා වැඩි කියන පිළිතුරු තමයි නිවැරදි වෙන්නේ. ඊළඟට 2003 34 වෙනි MCQ එක HBr සමග ප්‍රතික්‍රියා කර 2 බ්‍රෝමෝ ඩයිමෙතිල් හෙක්සේන් බහුතර ඵලය ලබා දෙන්නේ මින් කුමන සංයෝගයද?
දැන් ඔයාට ඊයේ කරපු පාඩම මතක් වෙන්න ඕනි. 2 බ්‍රෝම 2,4 ඩයිමෙතිල් හෙක්සේන් කියලා දීපු ගමන් ඔයාට මේකට අදාළව ව්‍යුහය ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනි. IUPAC නාමකරණයේ වීඩියෝ එක බැලුවා නම් ඔයාට මේ විදිහට අග්ගාලා මේක ඇඳ ගන්න පුළුවන්. එතකොට මේ දීලා තියෙන උත්තර පහටම ඔයා මේක ඇඳලා බලන්න ඕනි මොකද්ද හරියන එක කියලා. අපි බලමු. මේ තියෙන්නේ ඒ දීලා තියෙන උත්තරවලට අදාළව HBr ආකලනයේ ප්‍රතික්‍රියාව මගින් ලැබෙන ඵල. කාබන් දාමය නම් කළා. කාබන් දාමයට අනුව මෙතන බ්‍රෝමීන් සම්බන්ධ වෙලා තියෙන්නේ 4 වෙනි කාබන් පරමාණුවට. කොහොමද මම මේක 4 වෙනි කාබන් පරමාණුවට සම්බන්ධ වෙනවා කියලා කෙලින්ම කිව්වේ. මෙතනදී අපි පාවිච්චි කරපු නීතිය තමයි මාකෝනිකෝෆ් නීතිය. මාකෝනිකෝෆ් නීතිය. ළමයි මාකෝනිකොෆ් නීතිය අනුව කියන්නේ ඇල්කීනයකට හෝ ඇල්කයිනයකට හයිඩ්‍රජන් හේලයිට් අණුවක් සම්බන්ධ වීමේදී හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ වෙන්නේ ඒ ඇල්කීනයේ හයිඩ්‍රජන් වැඩිපුර තියෙන ස්ථානයට. මේක තමයි මාකෝනිකොෆ් නීතිය සරලව ඔය ඔලුවට දාගන්න ඕනි විදිහ. දැන් බලන්න මේකේ HBr ආකලනය වෙද්දී වෙන්න පුළුවන් මෙන්න මේ ස්ථාන දෙකටනේ. මෙතන කාබන් පරමාණුවට හයිඩ්‍රජන් එකක්වත් සම්බන්ධ වෙලා නැහැ. මෙතන එක හයිඩ්‍රජන් එකක් තියෙනවා. එහෙනම් මේකේ තියෙන හයිඩ්‍රජන් එක එන්නේත් මෙතනටම තමයි. එහෙනම් ව්‍යුහය එනවා මෙතනට Br එක ගිහින් මෙතනට H එක ගිහින් Br CH2 වෙලා. ඊළඟට 2003 39 වෙනි MCQ එක පහත දී ඇති ප්‍රතික්‍රියා පටිපාටිය සලකන්න. මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය සලකන්නලු මේ තියෙන අණු දෙකත් එක්ක සෝඩියම් ප්‍රතික්‍රියා කරවලා හැදෙනවලු A කියලා ව්‍යුහයක්. A කියන ව්‍යුහයත් එක්ක Ht2+ සහ තනුක සල්ෆියුරික් ප්‍රතික්‍රියා කරවම B කියන එක නිපද වෙනවලු. අපි මේ ප්‍රතික්‍රියා සාරාංශය තුලදී කතා කරා. මෙතනදී ඔයාලට හිතෙන්නේ මොකද්ද සිද්ධ වෙන ප්‍රතික්‍රියාව? මේ සෝඩියම් ප්‍රතික්‍රියා කරන්නේ මේ දෙන්නගෙන් කාත් එක්කද? මෙතනදී සෝඩියම් මුලින් ප්‍රතික්‍රියා කරනවා මේ තියෙන ඇසිටිලීන් එක්ක. ඇසිටිලීන් වල තියෙන අග්‍රස්ත හයිඩ්‍රජන් නැත්නම් ආම්ලික හයිඩ්‍රජන් සමග සෝඩියම් ප්‍රතික්‍රියා කරලා මෙන්න මේක හැදෙනවා. මේ නිපදවුණු කාබනික සංයෝගයත් එක්ක මේ කාබනික සංයෝගයේ ප්‍රතික්‍රියා කරලා මේ පියවරේ අවසාන ඵලයේ විදියට අපිට හම්බෙන්නේ මේ බ්‍රෝමීන් සහ සෝඩියම් පිට වෙලා ගිහිල්ලා මෙන්න මේ විදිහේ ව්‍යුහයක් අපිට ලැබෙනවා. ඊට පස්සේ මේ Hg2+ සහ තනුක සල්ෆියුරික් දාලා ජල අණුවක් ආකලනය කිරීමේ ප්‍රතික්‍රියාව තමයි ඊළඟට අපි යන්නේ. එතනදී ජල අණුවේ හයිඩ්‍රජන් පරමාණු දෙක හයිඩ්‍රජන් වැඩි තැන දෙන්නවා. ඔක්සිජන් පරමාණුව මේ කාබන්ට සම්බන්ධ වෙනවා. එතකොට ඒක එන්නේ CH3C double bond O CH2 CH2 CH3. මේක තමයි මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයේ අවසාන ඵලය. දැන් අපෙන් අහන්නේ මේකේ IUPAC නම. එතකොට මේ IUPAC නම අහනකොට ළමයි මං ඊ කියලා දීපු විදිහට වැඩේ කරන්නේ. මේ මොකද්ද? කීටෝනයක් නේද? එහෙනම් අන්තිමට ඉවර වෙන්න ඕනේ කොහමද? ඕන් කියන නමින්. කාබන් දාමය බලන්න 1 2 3 4 5. කාබන් පරමාණු 5යි. එහෙනම් මේක පෙන්ට් කියලා තියෙන්න ඕනේ. කීවෙනි කාබන් පරමාණුවටද මේකේ කාබොනිල් කාබන් පරමාණු විතර ගන්න වෙන්නේ අපිට 2. එහෙනම් පෙන්ට් මේක ඇල්කේනයක් නිසා පෙන්ටන් 2 ඕන්. හරි. මේක මේ විදිහට ගත්තට පස්සේ ආදේශක කාණ්ඩ මුකුත් නැහැ. මේක තමයි උත්තරේ විදිහට එන්නේ. බලන්න මෙහෙම උත්තරයක් තියෙනවද කියලා. true pentanone. මෙහෙම උත්තරයක් තියෙනවා. ඕනනම් අපිට මේ ව්‍යුහය මෙහෙම ලියන්නත් පුළුවන්. 2 pentanone කියලා ලියන්නත් පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. මං ඊයේ කියලා දුන්නා. ඒතකොට පිළිතුර 3 ආවේ ඒ විදිහට. එතකොට දැන් මේකේ චෙක් කරා ඔයාගෙන් ප්‍රතික්‍රියා දන්නවද කියලා චෙක් කරා. IUPAC නාමකරණය දන්නවද කියලා චෙක් කරා. ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟට 2005 11 වෙනි MCQ එක පහත දැක්වෙන කාබෝකැටයන සලකන්න ව්‍යුහ 4ක් දීලා තියෙනවා. ඉහත කාබෝකැටයන වල ස්ථායීතාව වැඩිවීමේ අණුපිළිවෙල නිවැරදිව දැක්වෙන්නේ පහත දැක්වෙන කුමන පටිපාටියද? මම මේක පැහැදිලි කරා කාබෝකැටයන වල ස්ථායීතාව කොහොමද පැහැදිලි කරන්නේ කියලා. කාබෝකැටයන ස්ථායීතාව වැඩි වෙන්නේ ඒ ධනාරෝපණය සහිත කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන ඇල්කිල් කාණ්ඩ ප්‍රමාණය අනුව. දැන් ඔයාලට පේනවා මෙතන ධනාරෝපණය සම්බන්ධ කාබන් වලට එක හයිඩ්‍රජන් එකකුත් ඇල්කිල් කාණ්ඩ දෙකකුත් සම්බන්ධ වෙලා තියෙනවා. ඇල්කිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙන නිසා මෙයා එහෙනම් ද්විතීක කාබෝකැටයනයක්. එතකොට මෙයාගේ හයිඩ්‍රජන් පරමාණු දෙකකුත් එක ඇල්කිල් කාණ්ඩයකුත් සම්බන්ධ වෙලා. එහෙනම් මෙයා ප්‍රාථමික කාබෝකැටයනයක්. මෙයාගේ සම්බන්ධ වෙලා තියෙන තුනම ඇල්කිල් කාණ්ඩ හයිඩ්‍රජන් පරමාණු නෙවෙයි. එහෙනම් මෙයා තෘතීක කාබෝකැටයනයක්.
මෙයාගෙත් ඒ විදිහමයි තෘතීක කාබෝ කැටයනය හයිඩ්‍රජන් පරමාණු නැහැ. දැන් ළමයි ඔයාලට මෙතන ප්‍රශ්නයක් තියෙනවා පිළිවෙල ගොඩනගා ගන්න පුළුවන්. ප්‍රාථමික එකට වඩා මෙයාගේ ස්ථායීතාව වැඩි, මෙයාට වඩා මේ දෙන්නගේ ස්ථායීතාව වැඩි. එතකොට මෙන්න මේ දෙන්නගෙන් ස්ථායීතාව වැඩිම වෙන්නේ කවුද කියලා ඔයාලට අදහසක් නැතුව ඇති. මේ දෙන්නගෙන් ස්ථායීතාව වැඩි වෙන්නේ සම්ප්‍රයුක්තතාව මගින් විහය උපරිම සංඛ්‍යාවක් හදාගන්න පුළුවන් එක්කෙනාට. ඒ කියන්නේ ඔයා මේ දීලා තියෙන අණු දෙකට සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇන්දොත් උපරිම සම්ප්‍රයුක්ත ව්‍යුහ ගානක් අඳින්න පුළුවන් වෙන එක්කෙනා තමයි ස්ථායීතාව වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයකට විනාඩි 2ක් වගේනේ හම්බෙන්නේ. ඒ නිසා ගොඩාක් සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පුළුවන් ඒවා දෙන්නේ නැහැ. මෙතන මේකට නම් තව සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න බෑ. මෙතන ද්විත්ව බන්ධන මුකුත් නැති නිසා තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න බෑ. හැබැයි මෙතන සම්ප්‍රයුක්ත ව්‍යුහ එකක් තව අඳින්න පුළුවන්. එතකොට ඔක්කොම ව්‍යුහ දෙකක් බවට පත් වෙනවා. මේ තියෙන ද්විත්ව බන්ධනය මෙතනට දාලා අපිට තව මේ වගේ ව්‍යුහයක් ගොඩනගා ගන්න පුළුවන්. ධනාරෝපණය මෙතනට ඇවිල්ලා. මේ විදිහට සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් තිබෙන නිසා මේකේ ස්ථායීතාව මේකට වඩා වැඩි. මෙන්න මේ විදිහට තමයි ස්ථායීතාව විචලනය වෙන්නේ. අංක 1, අංක 2, අංක 3, අංක 4. තේරුම් ගන්න ඕන දේ තමයි ධනාරෝපණය සහිත කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන ඇල්කිල් කාණ්ඩ ප්‍රමාණය අනුව තමයි මෙතන කාබෝ කැටයනේ ස්ථායීතාව වැඩි වෙන්නේ. ඇල්කිල් කාණ්ඩ ප්‍රමාණය වැඩි නම් ස්ථායීතාව වැඩි. එතකොට සමාන ඇල්කිල් කාණ්ඩ ප්‍රමාණයක් තියෙන කාබෝ කැටයනයක් ආවොත් විභාගෙට බලන්න ඒවයි සම්ප්‍රයුක්ත ව්‍යුහ කීයක් අඳින්න පුළුවන්ද කියලා. එහෙනම් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් උත්තරේ ගන්න එහෙමයි. ඊළඟට 2009 4වෙනි MCQ එක A, B, C, D මගින් දැක්වෙන සංයෝගවල ආම්ල ප්‍රබලතාව වැඩිවීමේ නිවැරදි අනුපිළිවෙල වනුයේ කියලා අපෙන් අහලා තියෙනවා සංයෝග 4ක් දීලා. මේ ආම්ල ප්‍රබලතාව වැඩි වෙන අනුපිළිවෙලක් තියෙනවා කාබනික සංයෝග වර්ගයේ අණුව. ඇල්කේන මෙන්න මේ පිළිවෙලට තමයි කාබනික සංයෝගවල ආම්ලිකතාව වැඩි වෙන්නේ. අඩුම ආම්ලිකතාවයේ ඇල්කේන වලට ඊට පස්සේ ඇල්කීන, ඇල්කයින, මධ්‍යසාර, ෆීනෝල වැඩිම ආම්ලිකතාවයේ කාබොක්සිලික් අම්ල වලට. මේ වැදගත් සටහනක් මේක ෂෝට් නෝට් විදිහට දාගන්න. මෙතන මේ ඇල්කේන, ඇල්කීන, ඇල්කයින, මධ්‍යසාර, ෆීනෝල, කාබොක්සිලික් අම්ල මේ දීලා තියෙන සංයෝග වලට ආදේශ කරන්න. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මධ්‍යසාරයක්. මේ තියෙන්නේ ෆීනෝල් එකක්. මේ තියෙන්නේ ඇල්කයිනයක්. මේ තියෙන්නේ ඇල්කීනයක්. මේ තියෙන සංයෝග වලින් වැඩිම ආම්ලිකතාවය එහෙනම් හිමි වෙන්න ඕනි ෆීනෝල් වලට. අඩුම ආම්ලිකතාවය හිමි වෙන්න ඕනි මේ ඇල්කීනයට. එහෙනම් B උපරිම වෙලා D අවම වන උත්තරයක් තියෙන්න ඕනි. බලන්න මේ විදිහට තර්ක කරන්න. B තියෙනවා D අවම. ඒ විදිහේ තියෙන එකම උත්තරේ 2 විතරයි. මේ වගේ ප්‍රශ්නයක් ආවම පළවෙනි සහ අන්තිම උත්තර දෙක පොඩ්ඩක් චෙක් කරන්න. එක වගේ උත්තර නෙවෙයි නම් තියෙන්නේ පිළිතුර මේක විතර බාර ගන්න පුළුවන්. හැබැයි මෙහෙම D වලින් පටන් අරන් B වලින් අවසන් වෙන තවත් උත්තරයක් තිබුණත් මැද්දේ තියෙන දෙකත් ඔයාලට චෙක් කරන්න වෙනවා. මේක වැදගත් සටහනක් ලියා ගන්න. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින, මධ්‍යසාර, ෆීනෝල, කාබොක්සිලික් අම්ල ආම්ලිකතාව වැඩිවීමේ පිළිවෙල. ඊළඟට තියෙනවා භාෂ්මිකතාව. ඒවත් ඉස්සරහට කතා කරමු. ඊළඟට 2012 23 වෙනි ප්‍රශ්නය ABCD කියලා සංයෝග හතරක් දීලා තියෙනවා. ප්‍රශ්නේ අහන්නේ HBr කෙරෙහි ඉහත සංයෝගවල ප්‍රතික්‍රියාව වැඩි වෙන නිවැරදි අනුපිළිවෙල දැක්වෙන්නේ පහත කුමන සැකසුමෙන්ද? HBr ආකලනය වෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක් කරහා. මේ HBr අණුවට පහර දෙන්න මේ හරිය තියෙන මේ ද්විත්ව බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්නේ කොහොමද? මේ කාබන් වලට. ඒ කියන්නේ මේ ද්විත්ව බන්ධනයට සම්බන්ධ කාබන් වලින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්න ඕනේ මේ දිශාවට. තල්ලු කරන්න නම් මේ වගේ ඇල්කිල් කාණ්ඩ තියෙන්න ඕනේ මේ කාබන්ට සම්බන්ධ වෙලා. මෙන්න මේ පැත්තෙන් මෙහෙම තල්ලුවක් දෙන්න පුළුවන් මෙයාට. හැබැයි මේ හයිඩ්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්න බෑ. ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් විතරයි මේ ද්විත්ව බන්ධනයට සපෝට් එක හම්බෙන්නේ. මෙතන බලන්නකෝ. මෙතන එහෙම එක්කෙනෙක්වත් නැහැ ඇල්කිල් කාණ්ඩ. එහෙනම් මෙයාගෙන් සපෝට් එකක් හම්බෙන්නේ නැහැ. මෙතන බලන්න. මෙතන හයිඩ්‍රජන් 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 මෙතන තියෙන්නේ කාබොක්සිලික් අම්ල කොටස. කාබොක්සිලික් අම්ලයකින් මොකද කරන්නේ? මේ හරිය තියෙන ඉලෙක්ට්‍රෝනත් අදිනවා. මේ ඔක්සිජන් පරමාණුව මගින් මෙහි තියෙන ඉලෙක්ට්‍රෝනත් අදිනවා. ඒ කියන්නේ HBr එකක් ප්‍රතික්‍රියා කරන්න ආවත් මෙයා ඉඩ දෙන්නේ නැහැ වගේ එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. මෙතන බලන්න CH3 එකක් තියෙනවා මෙහෙට තල්ලු කරනවා. මෙතනත් CH3 එකක් තියෙනවා මෙහෙට තල්ලු කරනවා. මෙයාගේ එක ඊතලයක් මෙහෙට තල්ලු කරනවා. මෙයාගේ දෙන්නෙක් තල්ලු කරනවා. එහෙනම් වැඩිම හැකියාවක් තියෙන්නේ D. අඩුම හැකියාවක් තියෙන්න ඕනි C. එතකොට ඉතුරු වෙන්නේ A සහ B. A සහ B වලින් A වල වැඩි. මොකද ඒක ඇල්කිල් කාණ්ඩයක් තියෙනවා. ඊට වඩා B අඩුයි.
පිළිතුරු එන්නේ මෙහෙමයි. දැන් මේකේ තේරුම් ගන්න ඕනේ මේකේ MCQ thinking point එක තමයි ඇල්කිල් කාණ්ඩ සම්බන්ධ වීම අනුව තමයි HBr ආකලනයේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියාව සිද්ධ වීමේ හැකියාව වැඩි වෙන්නේ. ඊළඟ ප්‍රශ්නට යමු. 2012-24 වෙනි MCQ එක CH3C triple bond CH සහ CH3CH double bond CH2 එකිනෙක වෙන් කර ගැනීම හඳුනා ගැනීම සඳහා ඇමෝනියස් කොපර් ක්ලෝරයිඩ් භාවිත කළ හැකි උත්තර පහක් දීලා තිනවා. ඇයි ඇමෝනිය කොපර් ක්ලෝරයිඩ් පාවිච්චි කරන්න පුළුවන් මේ දෙන්නම හඳුනා ගැනීම සඳහා? අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත සංයෝගවල ප්‍රතික්‍රියා යටතේ මම කියලා දුන්නා මේ CuCl දැම්මට පස්සේ ඇල්කයිනයක් නම් මේ හයිඩ්‍රජන් එක මේ අග්‍රස්ත හයිඩ්‍රජන් එක ගැලවී ඒ වෙනුවට කොපර් සම්බන්ධ වෙලා අවක්ෂේපයක් ලැබෙනවා. මේ සංයෝගය එහෙම සම්බන්ධ වෙන්න ඇල්ෆා හයිඩ්‍රජන් එකක් නැත්නම් ආම්ලික හයිඩ්‍රජන් එකක් නැහැ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. එනෝ පිළිතුර මෙන්න මේක කොපර් ප්ලස් මගින් විස්ථාපනය විය හැකි ආම්ලික හයිඩ්‍රජනයක් CH3C triple bond CH අඩංගු වුවද ඒ කියන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් එක ඔය කියන්නේ අඩංගු වුවද CH3CH double bond CH2 හි අඩංගු නොවන නිසායි. මේකේ නැහැ එහෙම ආම්ලික හයිඩ්‍රජන් එකක්. එහෙනම් පිළිතුර හරිම පිළිතුර වෙන්නේ මේක. ඊළඟට බලන්න 2016 වගන්ති ප්‍රශ්නයක්. CH3 CH2 CH2+ කාබෝකැටයනයේ අතරමැදියක් ලෙස පහසුවෙන් සෑදේ. ධනාරෝපිත කාබන් පරමාණුවට සම්බන්ධ ඇල්කයිල් කාණ්ඩ මගින් CC සිග්මා බන්ධන හරහා ධනාරෝපිත කාබන් වෙත ඉලෙක්ට්‍රෝන නිදහස් කර කාබෝකැටයනයේ ස්ථායීතාව වැඩි කරයි. පළවෙනි ප්‍රකාශය බලන්න. පළවෙනි ප්‍රකාශය වැරදි. මේ බලන්නකෝ. CH3 CH CH2 මම ගන්න මේකට HBr ම ගන්නම්කෝ. HBr නම් මේ බන්ධනය මෙතනට පහර දුන්නම හයිඩ්‍රජන් එක සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් වැඩිපුර තියෙන තැනට. එතනටයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ. CH3 CH CH3. එතකොට ධනාරෝපණය ඉතුරු වෙන්නේ මෙන්න මෙතනට. දීලා තියෙන්නේ මෙන්න මෙතන ධනාරෝපණයක් ඉතිරි වෙයි කියලා. පහසුවෙන් සෑදෙන්නේ නැහැ මේක පිළිතුර. එතකොට මේ ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රකාශය බලන්න. ධනාරෝපිත කාබන් පරමාණුවකට සම්බන්ධ ඇල්කිල් කාණ්ඩ මගින් CC සිග්මා බන්ධන හරහා ධනාරෝපිත කාබන් නැති ඉලෙක්ට්‍රෝන නිදහස් කර කාබෝකැටයනයේ ස්ථායීතාව වැඩි කරයිලු. කාබෝකැටයනයේ ස්ථායීතාව වැඩි වෙන්නේ කොහොමද කියලා මම කිව්වා. ධනාරෝපිත කාබන් එකට මෙහෙම ඇල්කිල් කාණ්ඩ මගින් මෙහෙම ඉලෙක්ට්‍රෝන නිදහස් කරන නිසා ඉලෙක්ට්‍රෝන තල්ලු කරන නිසා තමයි ස්ථායීතාව වැඩි වෙන්නේ. මෙතන සම්බන්ධ වෙලා තිබ්බේ හයිඩ්‍රජන් නම් මෙහෙම හයිඩ්‍රජන් නම් මෙයාට වඩා මෙයාගේ ස්ථායීතාව ගොඩාක් අඩුයි. ඒකට හේතුව ඇල්කිල් කාණ්ඩ වලින් ඉලෙක්ට්‍රෝන මෙයාට දෙන්නේ නැහැ. ඇල්කිල් කාණ්ඩ නැති නිසා. එතකොට දෙවෙනි ප්‍රකාශය හරි. CH3C triple bond CH ඇමෝනීකృత Cu2 Cl2 සමග පිරියම් කළ විට රතු අවක්ෂේපයක් ලබා දේ. ඔව් ඒ ප්‍රකාශය නිවැරදි. මොකද මෙතන තියෙන අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන කාබනික සංයෝගයක්. ඒකට අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙනවා නම් එයාට මේ හයිඩ්‍රජන් එක ගලවලා ඒ වෙනුවට කොපර් එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. එහිදී සෑදෙන අවක්ෂේපය රතු පාටයි. ඒකට මේ ප්‍රකාශය හරි. ඇල්කයින වල අග්‍රස්තවල ඇති ආම්ලික හයිඩ්‍රජන් ලෝහ මගින් විස්ථාපනය කළ හැකියි. ඔව්. සෝඩියම් ලෝහයෙන් විස්ථාපනය කරන්න පුළුවන්, සිල්වර් ලෝහයෙන් විස්ථාපනය කරන්න පුළුවන්, කොපර් ලෝහයෙන් විස්ථාපනය කරන්න පුළුවන්. ඒ ප්‍රතික්‍රියා දැන් අපි කතා කරලා තියෙන්නේ. අග්‍රස්ත හයිඩ්‍රජන් වලට විතරයි මේ ලාක්ෂණික ලක්ෂණය අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟ MCQ එක බලමු. CH3 CH2 CH double bond CH2 HBr සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මෙන්න මේ ඵල දෙක ලැබෙනවා කියලා කියලා තියෙනවා. ඉහත දක්වා ඇති ප්‍රතික්‍රියාව සඳහා පහත දී ඇති වගන්ත වලින් නිවැරදි වන්නේ කුමක්ද නැත්නම් කුමන ඒවාද? මෙම ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවකි. වැරදි. මම අර කිව්වා මෙහෙම MCQ අහනවා කියලා. ඇල්කීන සහ ඇල්කයින වල එන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. එතකොට ඒ ප්‍රකාශය වැරදි. P ප්‍රධාන ඵලය වේ. ප්‍රධාන ඵලය සහ සුළු ඵලය තේරුම් ගන්න මාකෝනිකොෆ් නීතියට අනුව හැමතිස්සෙම හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් වැඩි තැනට. මේ HBr එකේ තියෙන හයිඩ්‍රජන් එක එන්න ඕනේ මෙන්න මෙතනට. ඒතකොට CH3Br මෙන්න මේක තමයි ප්‍රධාන ඵලය. මේක සුළු ඵලය. P ප්‍රධාන ඵලය වේ කියන එක හරි. ප්‍රතික්‍රියාවේ පළමු පියවරේදී කාබෝකැටයනයක් සෑදේ. ප්‍රතික්‍රියාවේ පළවෙනි පියවරේදී කාබෝකැටයනයක් හැදෙනවා. ඒක ආයෙත් මම ඇඳලා පෙන්නන්නම්. CH3 CH2 CH CH2 මෙතන HBr එකත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ මේ බන්ධනයෙන් මෙහෙම පහර දුන්නම හැදෙනවා මෙන්න මෙහෙම කාබෝකැටයනයක්. අද දවසට සාකච්ඡා කරන අවසාන MCQ එක 2018 ප්‍රශ්නය. පහත සඳහන් කුමන වගන්තිය නැත්නම් වගන්ති
එතීන් සහ එතයින් පිළිබඳව සත්‍ය වේද කියලා අහනවා. A CaC2 ජලය සමග ප්‍රතික්‍රියා කර එතයින් සාදයි. B CaC2 ජලය සමග ප්‍රතික්‍රියා කර එතීන් සාදයි. C ඇමෝනීකෘත AgNO3 සමග එතීන් ප්‍රතික්‍රියා කර අවක්ෂේපයක් ලබා දේ. D ඇමෝනීකෘත Cu2Cl2 සමග එතයින් ප්‍රතික්‍රියා කර අවක්ෂේපයක් ලබා දේ. කැල්සියම් කාබයිඩ්, මේ CaC2 කියන්නේ කැල්සියම් කාබයිඩ්. කැල්සියම් කාබයිඩ් වලට ජලය දැම්මට පස්සේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදිලා C2H2 එතයින් හැදෙනවා. මෙන්න මේ ව්‍යුහය. මෙතන 2H2 දැම ප්‍රතික්‍රියාව තුලිතයි. කැල්සියම් කාබයිඩ් වල ජලය දැම්මම එතයින් සෑදේ කියන ප්‍රතික්‍රියාව හරි. ඒ ප්‍රකාශය හරි. එහෙනම් A හරි. ඒ අනුව B ප්‍රකාශය අසත්‍ය බව එතනින්ම පේනවා. C ප්‍රකාශය ඇමෝනීකෘත සිල්වර් නයිට්‍රේට් සමග එතීන් ප්‍රතික්‍රියා කර අවක්ෂේපයක් ලබා දේ. එතීන් කියන්නේ C2H4. H4 මේ ඇල්කීනයක්නේ. ඇල්කීන ඇමෝනියම් සිල්වර් නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කරලා අවක්ෂේප හදන්න බෑ. මොකද එයාට ඇල්ෆා හයිඩ්‍රජන් නැත්නම් ආම්ලික හයිඩ්‍රජන් නැහැ. හැබැයි ඇමෝනිය කොපර් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා අවක්ෂේපයක් හදන්න පුළුවන් එතයින්ට. මෙයාගේ ඇල්ෆා හයිඩ්‍රජන් තියෙන නිසා මෙතන ප්‍රතික්‍රියා කරාට පස්සේ Cu2Cl2 මෙන්න මේ ව්‍යුහය හැදෙනවා. මේක තමයි රතු පාට අවක්ෂේපයක් විතර අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒ අනුව A සහ D ප්‍රකාශ නිවැරදි. අද දවසට නියමිත වැඩ කොටස මෙතනින් ඉවරයි. දැන් ඔයාලට පේන්නේ නැති ප්‍රතික්‍රියා සාරාංශය නිර්මාණයේදී අපි අර බෝඩ් එකේ ලියපු ප්‍රතික්‍රියා ටිකම තමයි මේ හැම ප්‍රශ්නිකම වගේ කරකවලා තිබ්බේ. එක වගේම ප්‍රශ්න තිබුණා අවුරුදු කිහිපයක. දැන් ක්ලෝරීනීකරණ යාන්ත්‍රණය වගේ දේවල් එකම ප්‍රශ්න තිබ්බා. ඉතින් මම ඒවා සාකච්ඡා කරේ නෑ. එකිනෙකට වෙනස් ප්‍රශ්න කිහිපයක් තමයි මේ දැන් සාකච්ඡා කරේ. ඉතින් මේ ප්‍රශ්න ටික හරි නැත්නම් මොඩල් පේපර්ස් වල හරි අලුත් ප්‍රශ්න කරලා මේ කොටස හොඳට පුළුවන් කරගන්න. අද දවසත් ඉවරුනාම තව දවස් 98යි ඉතිරි. හෙට අපි අලුත් පාඩමකින් හම්බෙමු.